අපි එතකොට ගිය සතියේ නිර්මාණ පාඩමේ මුල කොටස කතා කළා. ඒකෙදි අපි කතා කළා පුතේ නිර්මාණවල මෙන්න මේ වගේ දේවල් ටිකක්. මූලික 9 පන්තියේ තිබ්බ නිර්මාණ ටිකක් කතා කරලා එතනින් එහාට ත්‍රිකෝණ නිර්මාණයක් ගැන කතා කළා. ත්‍රිකෝණ නිර්මාණයක් කියන්නේ අපි කතා කළා පාද 3ක් දුන්නාම කොහොමද? පාද 2යි කෝණයයි දුන්නාම කොහොමද? කෝණ 2යි පාදයයි දුන්නාම කොහොමද? ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණයයි පාදයයි දුන්නාම කොහොමද අඳින්නේ කියලා අපි කතා කළා. ඒ කියන්නේ ත්‍රිකෝණ අංග සම්වෙන අවස්ථාවලට ගැලපෙන විදියට කොහොමද ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියලා තමයි කතා කරන්නේ. උදාහරණ කීපයක් කරේ අද අපි බලමු පුතේ මේ 28 දෙක අභ්‍යාස මාලාවේ මම මේ දාලා තියෙන ගණන් 6 පුතේ 4 5 6 8 9 10 ඔය ගණන් ටික හදමු. ඔය 1 2 3 මම ගත්තේ නෑ ආයි අර අපි කලින් ඇඳ උදාහරණ වල ඇඳ ත්‍රිකෝණ වගේ මේවා ටිකක් පුතේ. ඒ නිසා ආයි අඳින්න ගියේ නෑ නෝ. 4 ඉඳන් ගමු. පිටුව 119 පුතේ. 119 පිටුව. එතකොට 4 වෙනි ගාන අපිට කියනවා AB 6යි B කෝණේ 90යි BC 4ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්නලු. එතකොට ඔයාලා කරන්න ඕනේ ඕක දිහා බලලා එන්න හැකි. සාමාන්‍යයෙන් පුරුදු වෙන්න පුතේ මේ දල සටහනක්. හරිද? දල සටහනක් ඇඳලා ඉතුරු ටික කරගන්න පුරුදු වෙන්න. සමහර වෙලාවට විභාගෙදි දල සටහනට ලකුණු දීලා තියෙනවා පුතේ. දල සටහනක් කියන්නේ මැනලා අඳින්නේ නැහැ. අපි නිකන් අඳිනවා. ඒක පුළුවන් ඔය වගේ නිකන් ත්‍රිකෝණයක් ඇඳලා ත්‍රිකෝණී ත්‍රිකෝණයක් නේ පුතේ. අංශක 90යි කියලා දාමු එකතරක් 90යි. B කෝණේ තමයි 90. එහෙනම් මෙහෙම දානවා ABC කියලා. AB සෙන්ටිමීටර් 6යි. B කෝණේ 90යි. BC 4යි. අපි බලමු මොකක්ද දෙන්නේ පුතේ. අංශක 90 නිර්මාණය කරලා ඉමු. දැන් අපි බලමු පුතේ අංශක 90 අදින්න මම 90 අදිනවා පුතේ ලම්බයක් ඇදලා. තව 90 අදින්න තියෙනවනේ. ලම්බයක් ඇදලා අදිනවා. මේ වගේ ලක්ෂයක් තෝරගෙන මෙන්න මේ පැත්තෙන් ඡාප දෙකක් කපලා දුර පොඩ්ඩක් වැඩි කරලා මෙහෙම ඡාපයයි මෙහෙම ඡාපයයි අදිනවා. දැන් පුතේ මෙතන B ඇඳලා ඉවර වෙලා 6 ලකුණු කරමු. නැත්නම් සමහරු මේ මෙතන ඉඳන් 6 ලකුණු කරලා වරද්දනවා. ඇඳලා ඉවර වෙලා B ලක්ෂයේ ඉඳන් 6ක් ලකුණු කරන්න පුළුවන් නේ අපිට. නාදී මේ පැත්ත 4. C ඊට පස්සේ ඔයාලට පුළුවන් පුතේ ඒ දෙක ලකුණු කරලා AC ආ කරන්න. ඊට පස්සේ අපිට කියනවා AC වල දිග මැනලා ලියන්න.
මනින්න බලන්න. මැනලා මටත් කියන්න කීයද කියලා. මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කතා කරලා කියන්න. හරියටම මනින්න පුතේ. ඕක දශම වලට එන්නේ හරියටම ඇඳුනොත් පුතේ. මට එන උත්තර වලින් වැඩියෙන් ආපු උත්තරේ මම ලියනවා. හරි මට ආව උත්තර පුතේ දැන් මේ ඇවිල්ලා තියෙනවා 7.1 7.2 7.3 ඔය කියන උත්තර ටික ඇවිල්ලා තියෙනවා පුතේ. හරි ඔය ආපු උත්තර හරි. එතකොට ඇත්තටම මේ අගේ හරියටම ඇන්දොත් ඔයාලට එන්නේ පුතේ 7.2ක් විතර. හරි 7.2ක් විතර. ඒ කියන්නේ මම මේ ලියන එකට වඩා එකක් අඩු එකයි එකක් වැඩි එකයි දෙකම හරි. 7.1 ආවත් ඔයාලා හොඳයි 7.3 ආවත් හොඳයි. ඕනකට වඩා වෙනස් වෙන්න බෑ පුතේ. දශම ස්ථාන එකක් වෙනස් වුණාට විභාගෙදී ලකුණු දෙනවා. හරි. ආපු උත්තර හරි. හොඳයි ඔයාලා. මම මැදාගේ දැම්ම පුතේ. ඔයාලට ආපු වගේ දාන්න. ඊළඟට තුන්වෙනි කොටසේ අපෙන් අහනවා AB BC AC පාද අතර සම්බන්ධයක් ලියා දක්වන්න. ත්‍රිජිකෝණික ත්‍රිකෝණයක් පුතේ. ත්‍රිජිකෝණික ත්‍රිකෝණයක් නම් අපි ලියන්න ඕනේ අනිවාර්යෙන්ම පයිතගොරස් සම්බන්ධනේ. පයිතගොරස් සම්බන්ධ ලිව්වනම් හරි. කර්ණයේ වර්ගය කර්ණය ලියන්නම් මම කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුව. AB වර්ගය ධන BC වර්ගය. හරිද? හරි. අපි මේ ප්‍රශ්නයක් අහනවා පුතේ. මේ විදිහට 90 ඇන්දොත් වැරදිද කියලා. නෑ පුතේ මෙහෙම 90 ඇන්දත් හරි. මේ 120 ඇදලා අඳින විදිහනේ ඒත් හරි පුතේ. හරි. ඊට පස්සේ අපිට කියනවා පුතේ එමගින් වර්ගමූල 52 සඳහා ආසන්න අගයක් ලබා ගන්නද. දැන් මෙතනට අගයන් ආදේශ කරන්නේ මම. මොකද ත්‍රිජිකෝණික ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධය ගන්නකොට වර්ගමූල ගන්න පුළුවන්කම තියෙනවා පුතේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ වර්ග එන තැන් වලට අපි මැනපු අගයන් ආදේශ කරන්න එපා පුතේ. වර්ගයේ. හරිද? මැනපු අගයන් ආදේශ කරන්න එපයි කියලා කියන්නේ මෙතන 7.2 වර්ගය මම දැම්මා 7.1 ආපුවයි 7.1 වර්ගය නිපුතේ දාන්නේ. එතකොට වෙනසක් තියෙනවනේ. ඒ නිසා වර්ගයේ තියෙන තැනට අපි ආදේශ කරන්න යන්නේ මැනපු අගයන්. එහෙමම තියෙනවා.
අපිට දීපු වගයන් ආදේශ කරනවා. මේක 6නේ. 6 වර්ගයේ ධන 4 වර්ගයේ. ඒව වර්ගින්න විදියක් නැහැ. ඊළඟට 6 වර්ගය කියන්නේ 6 වරක් 6 36යි. 4 වර්ගය කියන්නේ 4 වරක් 4 16යි. 36යි 16යි 52යි. හරිද? එතකොට AC කියලා කියන්නේ 52 වර්ගමූලය. AC වර්ගයේ 52 නේ AC කියන්නේ 52 වර්ගමූලය වෙන්න එපා පුතේ. දැන් ඔයාලට පේන්න ඕනේ 52 වර්ගමූලය සමානයිලු AC ට. ඒ කියන්නේ වර්ගමූල 52 මේ AC දිගට සමාන වෙලා තියෙනවා. AC දිග අපි ගත්තම් 7.2 කියන්නේ. එහෙනම් මම මෙතනට ආදේශ කරනවා 7.2. ඔයාලට ආපු වගේ දාමු 7.1 නම් ආවේ 7.1 දාන්න. 7.3 නම් 7.3 දාන්න. ඊළඟට අපි හදමු පස්වෙනි ගාන. මම පොඩි දල සටහනක් එහෙම ඇඳලා වැඩේ පටන් ගන්න හදන්නේ. හරි? අපිට කියනවා එක කෝණයක් 75 වෙන ත්‍රිකෝණයක් අදින්න කියලා කියන්නේ පුතේ. 75 අඳින හැටි 9 පන්තියේ තිබ්බා. ඔයාලට මම කිව්වා මතක නැත්තම් 9 පන්තියේ නිර්මාණ වීඩියෝ එක බලන්න කියලා. දැන් බලමුකෝ පුළුවන්ද කියලා. දල සටහනක් මම ඇඳගන්නවා. එක කෝණයක් අංශක 75යි. එතකොට y කෝණේ තමයි 75. xy z නේ තියෙන්නේ. මේ හැරෙට x දාන්නම් මම. xy z. xy කියලා කියන්නේ 5යි. y z කියලා කියන්නේ පුතේ 6යි. කොහොම ත්‍රිකෝණයක් අඳින්නේ? පුතේ මේ දල සටහන අඳිනකොට මම ඕමනාවෙන්ම මේ දීලා තියෙන පාදයක් අගේ දීලා තියෙන පාදයක් පහළට එන්න දාගත්තා පුතේ. එතකොට තමයි අඳින්න ලේසි. ආයි ගාන කියවන්න ඕනේ නැහැ. ඇඳගෙන යන්න පුළුවන්. ඊළඟට මේ මම නම් කරේ මෙතන වැඩිම පාදේ දිගින් වැඩිම පාදේ පහළට එන්න ලියාගත්තා. එතකොටත් අඳින්න ලේසි. කෙටි පාද අඳිනකොට වඩා දිගම පාදේ අඳන් ඉන්න එක අපිට ලේසි. දැන් අඳින් බලන්න 75 අඳින්න ඕනේ පුතේ. 120 ඇඳලා 90 ඇඳලා ඊට පස්සේ ඕනේ 75 අඳින්න. ඉස්සල්ලාම මම රේඛාව අඳිනවා. මේ රේඛාව මැන්නේ මොකුත් නෑ. පස්සේ මැනගත්තා. ඊළඟට මම මෙතනින් ලක්ෂයක් ලකුණු කරගත්තා. මැනලා මොකුත් නෑනේ පුතේ. දැන් මම මුලින්ම කරන්න යන්නේ 75 අඳින එක. මෙතන ඉඳන් 75 අඳින්න. අපි කරන්නේ මෙතන ඉඳලා නිල ඡාපයක් ඇඳලා ඒ දුරම අරගෙන තව ඡාපයක් ඇඳ. එතකොට 60. ආයි සැරයක් මෙහෙම එකක් ඇඳහම 60යි 60යි 120යි. ඊළඟට මේ දෙවෙනි 60 දෙකට බෙදනවා. එතකොට 90යි. මේවත් 90 අඳින්න පුළුවන්.
ඔය 75 105 වගේ කෝණ අඳිනකොට ඔය විදිහට 90 ඇඳගත්තාම ලේසි ඉතුරු ටික කරන්න. ඊළඟට අපිට දීලා නැති කෝණ අඳිනකොට අපි කඩේරි වලින් ඇඳ ගන්නවා. නැත්නම් පැටලෙන්න පුළුවන්. දැන් මේකේ මෙතන ඉඳලා මෙතනට 60යි මෙතන ඉඳලා මෙතනට 30යි. එහෙමනේ 90 හැදෙන්නේ මේ 62කට බෙදලා 60යි 30යි 90යි. එතකොට 75 වෙන්නේ පුතේ 60ට අපි එක්කව කරන්න ඕනේ 15ක්. 60ට 15ක්. එතකොට මෙතන මේ 30 තියෙනවානේ. මේ 30 දෙකට බෙදන්න මම හදන්නේ. 30 දෙකට බෙදුවා නම් 60කුයි 15කුයි ආහම 75 එනවා. එහෙනම් මේ කඩයිරේ මෙතන ඡාපයේ කවකටුවේ තුල තියලා මෙයාව දෙකට බෙදනවා. දෙකට බෙදුවාම 75ක් එන්න ඕන. අවශ්‍යයි බලා ගන්න. මම කරන්නේ මෙතන මේ කැපෙන තැනට කවකටුවේ තුල තියලා මේම ඡාපයක් අදින්න. ආයි සැරයක් මෙතනට තියලා මේම ඡාපයක් අදින්න. ඇඳලා අපිට පුළුවන් මේක යා කරන්න. යා කරන්නේ අපිට දෙපාර දික් කරන් තියන්නේ බහම පොඩ්ඩක් හැනලා. ඒක ඇඳලා තියන්න. ඒකෝර අපිට පහ ගන්න පුළුවන් නේ ඕකේ. පහට වඩා වැඩි වෙන්න අඳින්න. ඊට පස්සේ ඒ රේඛාවේ අපිට පුළුවන් ලේසියෙන්ම පහ ලකුණු කරන්න. ඊළඟට මෙතන 6 ලකුණු කරලා මේ ත්‍රිකෝණය සම්පූර්ණ කරගන්න. දැන් මෙතන y මෙතන ඉසේ මෙතන x දාල සටහන තියෙන හරිය ලේසි. ඒක දිහා බලාගෙන අගයන් ටික දාන්නනේ තියෙන්නේ පුතේ. එයා ගිහුන් දාමු ඔක්කොම පැන්සලෙන් දාන්න පුරුදු වෙන්න මේ නිර්මාණය කරන එක ඒවා සෙන්ටිමීටර් 5. ඊට පස්සේ අපෙන් අහනවා දෙවෙනි කොටස xz පාදයේ දිග මැල්ල ලියන්නලු. තුන්වෙනි කොටස කියනවා yxz කෝණයේ අගය ලියන්න. ඒව ඔයාලා කරමු බලන්න. මැනලා මට කියන්න. අයයි දශම 7 8 ඒ වගේ ගණන් එනවා ගොඩක්. 6.6ක් ආවා. 6.6 7 8 තමයි වැඩිපුරම ආවේ පුතේ. මම වැඩිපුර ආපු වගේක් දාන්නවා. 6.7 මම මැදාගේ දාන්නවා. දැන් බලන්න පුතේ මේ කෝණෙත් මැල්ලා කීයක් එයිද කියලා. y x z මේ කෝණේ බලන්න කීයද කියලා. බලමු මගේ එකේ. මගේ කියන එනවා පුතේ 60ට ආසන්න ගාන. 58ක් 59ක් වගේ ගානක් තමයි එන්නේ. හැට කමක් නෑ. 60 කමක් නෑ. මම මට ආපු ගාන දාන්න. 59. 58 59 60.
ඒ වගේව කමක් නැහැ. වැඩිපුරම 59 ආවේ පුතේ. 59 60 තමයි ආවේ. හරි ඒක වෙන්න පුළුවන්. මම නම් කියන්නේ ගියේ නෑ පුතේ මේ එකින් එක නම් කියන්නේ ගියාම වෙලා යන හින්දා හොඳයි ඔයාලා මට කලින් මේක බලලා අගේ දානවා කියන්නේ හොඳයි නේ. ඒ කියන්නේ ඇඳලානේ තියෙන්නේ පුතේ. 6 වෙනි එකත් අපි බලමු. මම හැම එකටම පොඩි දල සටහනක් ඇඳ ගන්නවා පුතේ. හරි ලේසි. ආයි ගාන කියවන්න ඕනේ දල සටහන දිහා බලාගෙන ගාන ඇඳයි. මේකෙත් අපිට කියනවා SRT ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නලු එක කෝණයක් 120යි. මේ 120ක් තියෙන පොඩි කෝණයක් මම එන්න ගන්නවා. ඒක 120 කියලා දැම්මා. ඊළඟට 120 තියෙන මොන කෝණයද බලනවා. SRT. R කියන කෝණය තමයි 120. ඊළඟට අපිට RS 6.5 කියලා දීලා තියෙනවා. RS මෙතන දැම්මම 6.5යි. ඊළඟට RT 5යි. මේකෙත් මම වුමනාවෙන්ම මේ 120 මේ ලොකු පාඩේ පහළට දාගත්තා පුතේ. ඒත් අඳින්න ලේසියින් දාගත්තේ. හරි. දැන් අඳින්න පුතේ. මට තේරෙන්නේ නැහැ පුතේ නොවැම්බර් ඉස්කෝලේ පටන් ගන්නවද නැද්ද කියලා කියන්න තාම. ඒකේ කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට වැඩ ටික ඉවර කරනවා මම. එහෙම නෙවෙන්න ඕනේ. මොකද ලබන අවුරුද්ද වල විභාග කරනවානේ. ඕලෙවල් කරන්න එපා. ඒ නිසා ඔක්තෝබර් මාසේ අන්තිම විභාගයක් තියෙනවා. හරිද? ඉස්සෙල්ලාම මගේ ඉලක්කය මේකේ පාඩම් ටික කරගෙන යන එක. මේ පාඩම ඉවරනවත් එක්කම මේ පන්තිය මම පටන් ගන්න පුතේ. ඒ කියන්නේ අපේ සාමාන්‍ය තියරි ක්ලාස් එකේ පටන් ගන්නේ පරිමාණ රූප පාඩම. අපි අතහැරලා ආපු පාඩම කරලා දාන්න. ඊට පස්සේ අනිත් අමතර පන්ති වලින් අනිත් පාඩම් දෙක යනවා. ඒතර ගානට මේ මාසයේ ඇතුළත ගොඩාක් දුර වැඩ ඉවර වෙනවා. ඊළඟට මම දෙනවා අපතේ වාර පරීක්ෂණ කීපයක්. එකක් ඔන්ලයින් ටෙස්ට් එකක් දෙනවා. හරි ඒක නම් ඒතකොට කෙටි ප්‍රශ්න වලින් දෙන්න වෙන්නේ. හරි. අපි අඳින් පුතේ දැන් මේ ඉස්සෙල්ලාම 120 ඇඳලා ඉන්නවා. ඔයාලට පේනවනේ මම මේක මැනලා ඇඳේ නෑ. දිග 6.5ට වඩා වැඩි වෙන්න රේඛාවක් ඇඳලා. ඇඳලා මේ එක තැනක් උඩ ලකුණු කරලා මේ ඕනේ වඳින්න ගියාම සමහරවිට වරදිනවා. ඒ නිසා චුට්ටක් මැදින් ලකුණු කරනවා. ලකුණු කරලා 120 අඳින්න. ඊට පස්සේ තමයි පාදවල දිග ලකුණු කරගන්නවා. මෙහෙම ඇඳලා මේ විදිහට ඡාප දෙකක් එන්න. දැන් ඔයාලට පුළුවන් 120 ඇඳලා දාන්න. මෙතන දැන් ආයි ගාන දිහා බලන්න දෙයක් නැහැ. මෙයාට අපි හරියට දාගත්තේ නැහැ කියන්නේ. මේ දිග 5යි. මේක 6.5යි. S මේ රේඛාව යා කරන්න. අඳින් බලන්න.
බලන්න සමාන්තර රේඛාව අඳින්න විදියක් පුතේ. ඉතින් දැන් මෙහෙම එකක් තියෙනවා. සමාන්තර රේඛා නිර්මාණය කරන හැටි මේ පාඩමේ ඊළඟ කොටසේ තියෙනවා. අපි දැන් දන්න මොකක් හරි නීතියක් පාවිච්චි කරලා මේක ඇඳලා දාමු පුතේ. මෙතන මෙහෙම එකක් තියෙනවා. අපි ගත්තොත් මෙහෙම සමාන්තර රේඛාවක් අඳින්න කියන්නේ මෙතන. එතකොට මෙයා 120යි පුතේ. මේ සමාන්තර රේඛා අඳින්න පුළුවන් අපිට ලම්බ ඇඳලා ඇඳ. එහෙම නැත්නම් අනුරූප කෝණ. එහෙමත් නැත්නම් ඒකාන්තර කෝණ. එහෙම නැත්නම් කෝණ එකක් ගන්න නැතුව අඳින්න පුළුවන් විදියකුත් තියෙනවා. ওই ක්‍රම පාවිච්චි කරලා ඇඳ හැකියි. මම මෙතන මේ මිත්‍ර කෝණයක් පාවිච්චි කරලා අඳින්න හදන්නේ පුතේ. දැන් මේ රේඛා දෙක සමාන්තර නම් පුතේ. මෙතන මේ කෝණේ මම මේ ලකුණු කරන කෝණේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ පුතේ. මිත්‍ර කෝණනේ. එතකොට මෙයා 120 නම් මේ ලොකු කෝණේ අංශක 60ක් වෙන්න ඕනේ නේද? 120යි 60යි එකහු කරාම 180ක් වෙන්නේ. ඕක පාවිච්චි කරනවා. ඒ හින්දා මම කරන්න යන්නේ පුතේ මෙතනින් 60ක් අදිනවා. පල්ලෙහාට. නැත්නම් කෙනෙකුට පුළුවන් මේක දිගට දික් කරලා මෙයාට සමාන කෝණයක් මෙහින් ඇඳලා අඳින්න. එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ පැත්තෙන් 60ක් ඇඳලා හරිනේ 60 අඳින්න අපි දන්නවනේ පුතේ. මෙතනින් 60 ඇඳලා මෙහෙට රේඛාව ඇඳලා දාමු. ඒකට සමාන්තරයි. ඔන්න මම 60ක් අඳිනවා. හරි? අංශක 60 අඳින්න අපි දන්නවා. මෙහෙම ඡාපයක් ඇඳලා මෙතනින් ඉඳලා ආයි මෙහෙම එකක් අඳිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ රේඛාව අඳින්න. මේ රේඛා දෙක සමාන්තර වෙයි. ඊළඟ එකට දල සටහනක් ඇඳලා ඉස්සරහට යමු බලන්න. ඕක අනිදී ආයිත් කියන්න ඕගොල්ලෝ.
අපි බලමු පුතේ මේකට පොඩි දලසටහනක් අඳින්න. එක කෝණයක් 105 වෙන ABC ත්‍රිකෝණයක් තමයි අඳින්න කියන්නේ. මොකද දලසටහනක් ඇඳගමු. එකක් 105. එතකොට AB B කෝණය තමයි 105 පුතේ. මෙතන ඒ දාන්නම ABC. ඊළඟට කියනවා AB 6යිලු BC 4.5යි. එකසිය පහ අඳින්න පුතේ 120 ඇඳලා 90 ඇඳලා පටන් ගන්න ඕනේ 105 ඇඳ ගන්න. ඔයාලට මතකයිද අපි 9 දී 105 ඇඳ. මම මේකේ මුකුත් මනින්න ගියේ නෑ දැන් මුලින්ම. දැන් මම මුලින්ම 105 ඇඳලා ඉන්න තමයි හදන්නේ. දැන් රේඛාව ඇඳලා රේඛාව මත ලක්ෂ්‍යයක් තෝරගත්තා. එතනින් 105 ඇඳලා ඉන්නවා. ඉස්සෙල්ලා 120 ඇඳලා අපි 90 ඇඳලා ඉන්නවා. මෙහෙම ඇඳහම 120යි නේ පුතේ. ඊළඟට මෙයාව දෙකට බෙදනවා මම. ඕක අනිත් පැත්තට ඇඳලා වැරදි නෑනේ. හරිද පුතේ? ඕක අනිත් පැත්තට ඇඳලා වැරදි නෑනේ. පුළුවන් අනිත් පැත්තට ඇඳලා ඉන්නේ. දැන් 105 වෙන්න නම් 90ට වඩා වැඩි වෙන්න එපා පුතේ. 90ට 15ක් එකතු කළාම තමයි 105 එන්නේ. දැන් මේ චුට්ට 30යි. 62ට බෙදලානේ තියෙන්නේ. එහෙනම් මම කරන්නේ මේ 30 දෙකට බෙදනවා පුතේ. 90යි 15යි 105 හැදෙනවා. මේ පැත්තෙන් බෙදුවොත් 75යි මේ පැත්තෙන් බෙදුවොත් 105යි. චුට්ටක් හිතලා බලන්න ඇඳ හිතේ. මේ පැත්ත මම බෙදනවා. මෙයා එතකොට B මෙතන 4.5යි පුතේ. C මෙයා 6යි. E ඊළඟට අපිට පුළුවන් AC ආකෘතිය. දැන් අපිට කියනවා පුතේ ඊළඟට එමගින් ABCD සමාන්තරාශ්‍රය නිර්මාණය කරන්න. ABCD මෙහෙම තියෙන්න ඕනේ පුතේ. ඇත්තටම මෙතන සමාන්තරාශ්‍රයක් ඇදුනොත් මෙන්න මෙහෙම එකක්. කොහොම එකක් නෙන්න ඕනේ. එතකොට මේ දිගවල් දෙක සමාන වෙන්න ඕනේ. මෙයා 4.5 නම් මෙයත් 4.5. මෙයා 6 නම් මෙයත් 6යි. කොහොමද වෙන්න ඕනේ? ඒ හින්දා මම ඕක පාවිච්චි කරලා අඳින්න යන්නේ පුතේ. නැත්නම් ඉතින් තව 105ක් මෙතනින් ඇඳ ගන්න එපා. කරදර වැඩක් පුතේ. මම කරන්න යන්නේ මෙහෙම. කව කටුවට 6ක් අරගෙන සෙන්ටිමීටර් C වලින් තියලා මෙහෙම ඡාපයක් ඇඳ ගන්නවා මේ පැත්තේ. දැන් මෙතන 6 ලකුණු වෙනවනේ. ඊළඟට කව කටුවට 4.5ක් අරගෙන ඒ වලින් තියලා මේ ලක්ෂණ ලකුණු කරනවා. එතකොට අපිට ලේසියෙන්ම ඇඳ ගන්න පුළුවන් සමාන්තර ආශ්‍රයයක. නැත්නම් දිගට යන්න වෙනවා. මොන බලන්න කරන විදිය. මොන මේ දුර ගන්නවා කව කටුවට.
මේ දුර අරගෙන C වලින් තියලා මෙන්න ඡාපයක් ගන්න. ඊළඟට මෙතන මේ උස අරගෙන මෙතනින් තියලා මෙහෙම ඡාපයක් ගන්න. මේ දුර ගත්තා මෙතනින් ඡාපයක් කරනවා. මේ දුර ගත්තා මෙතනින් ඡාපයක් කරනවා. හරිද? ඊට පස්සේ ඔය ලක්ෂණ ලකුණු කරගත්තා නම් සමාන්තර ආශ්‍රය. ඔකට යා කරගත්තා නම් හරි. ඊතන තමයි D. මේ ලක්ෂණය යා කරගමු. AC විකර්ණයේ දිගමැන ලියන්න කියලා කියනවා. ඒක ඔයාලා මට කියන්න. ඕක ඇඳලා AC විකර්ණයේ දිගමැනලා මට කියන්න. මම හිතන්නේ පුතේ මේ මට පේන විදිහෙන් නම් 8යි ගාණක් එන්නේ. 8යි දශම ගාණක් එනවා කියලා තමයි මට හිතෙන්නේ. බලන්න. ඊට වඩා වැඩි වෙනවා නම් මේ 105 හරි මේ දිගවල් දෙක හරි වැරදිලා ඇති. චුට්ටක් ආයි අඩි දූල තියලා බලන්න. 105 පුතේ ඕක ඇඳලා සැකයක් තියනවා නම් අපිට පුළුවන් කෝණමානෙ කියලා මැනලා බලන්න පුතේ. කෝණමානෙ තියෙන්නේ ඒකටනේ. කියලා අඳින්න එපා. මැනලා ඉවරලා බලන්න පුළුවන්. මගේ නම් ගාන්න 100යි 105 තියෙනවා. වැඩියෙන්ම ආපු උත්තරේ දානවා මම. වැඩියෙන් එන්නේ 8.4යි 8.5යි 8.6කුත් එනවා. මම මැදාගේ දාන්නම්. මම 8.5 දාන්නම්කෝ මැදාගේ. 8.4 8.5 8.6 මේ වගේම හරි පුතේ. හරි හොඳයි ඔයාලා උත්තරේ වල ටික හරි පුතේ. ඊට වඩා වෙනස් වෙනවා කියන්නේ අපි අතින් කොහේ හරි වැරදිලා පුතේ. එක්ක කෝණෙවත් වැරදිලා. මැනලා බලන්න ඕනේ. දැන් අපි හිතමු මෙහෙම ප්‍රශ්නයක් එනවා. මුළු නිර්මාණයම කරන්න අපි දන්නවා. උන් ඉතින් කෝණය අඳින්න මතක නැහැ. හිතන්නකෝ විභාගෙදී. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් මොනවා කරන්නේ නේද? කෝණය අඳිනවා කෝණමානෙ තියලා. වෙන ඉතින් මොකක් කරන්න? ඉතින් ලකුණු හම්බෙන්නේ නැහැ ඒකට. කෝණය අඳලා ලකුණු නම් දෙන්නේ නැහැ. කෝණය අඳිනවට මේ වගේ කෝණයක් අඳින ලකුණු දෙකක් හම්බ වෙනවා අපිට. එතකොට ඒ ලකුණු දෙක හම්බෙන්නේ නැහැ. අනිත් ලකුණු ටික ඉතින් හම්බ වෙනවා. මේ වයින්ට ලකුණු හම්බ වෙනවා. ඉතින් මේක ඇඳ ගන්න බැරුව නිකම් ඉන්නවට වඩා හොඳයි. මේ නිකම් හිටියොත් මොකුත් ලකුණක් නැහැ නේ පුතේ. මොනවා හරි ඉතින් කරන්නව දෙයක් නැත්තම් එහෙම කරනවා. ඉතින් වෙන ඉතින් මොකක් කරන්නද නේ? ඉතින් හොඳම විදිය තමයි මේවා ලකුණු ගන්න පුළුවන් ගණන්. චුට්ටක් මුල ඉඳන් බලාගෙන යන්නේ ඒක පුතේ. කරදරයක් නැතුව මේ ඉලක්ක ඇඳලා ලකුණු තියෙනවනේ අපරාධ නැත්තම්. කරදරයක් නැතුව ලකුණු ගත්තා. සර් 105 කොහොමද ලකුණු කරේ? හැදුවේ 105 පුතේ ඇඳේ 90 ඇඳලා මෙන්න මේ තැන් දෙකේ තියලා දෙකට බෙදුවා. හරි සර්. ඔව් එතනින් දෙකට බෙදුවාම පුතේ මේ 30 දෙකට බෙදුනහම තමයි 15 වෙන්නේ. ඒතර 90යි 15 105යි. මේ පැත්තට බෙදුවොත් 75යි. හරි නේද? ඊළඟට අපි බලමු පුතේ 9 වෙනි ගාන. right. 9 වෙනි ගාන හදන්න පුළුවන් නම් ඇඳලා පුළුවන් නම් මට එවන්න බලන්න පුතේ. ඕකේ තියෙන වෙනසක්.
ඔක්කොටම ඉස්සෙල්ලා දල සටහනක් ඇඳගන්න. නැත්තම් මේක වරද්දනවා පැහැදිලිව. ඔක්කොට හිතන්න දෙයක් නැහැ PQR ත්‍රිකෝණයක් අඳින්න තියෙනවා. එකක් 75යි එක කෝණයක් 60යි. එහෙනම් දෙකි කෝණ මොකුත් නැහැ දෙකි කෝණ මහා කෝණ නිකන් අපි ඔහොම ත්‍රිකෝණයක් ලකුණු කරනවා. ලකුණු කරලා QR 7යි QR එක පල්ලෙහාට ගත්තාම ලේසියි ඔන්නේ PQR. ඊළඟට R කෝණය 60යි. P කෝණය 75යි. දල සටහන ඇඳේ නැත්නම් ඔයාලා කරන්නේ පුතේ මෙතන 60 දාලා මේ පැත්තෙන් දානවා 75 දාලා ඇඳලා දානවා ඔක්කොම ටික වැරදි ඊට පස්සේ එතන මිහා. හරි පුළුවන්කමක් තියෙනවා නම් මේක ඇඳලා මට ෆොටෝ එකක් ගහලා එවුම් බලන්න. දල සටහන් නම් අනිවාර්යෙන් අඳින්න. අනිත් එක මේ මෙහෙම එකක් තියෙනවා දැන් මේක 7 ඇඳලා මේකේ 60 ඇඳලා 75 අපිට ඕන හිතෙන තැන් වලින් අඳින්න බෑ පුතේ. අඳින තැන ඉඳන් හරියට යා වුණාම Q වලට එන්නයි ඕනේ. මොකද්ද කරන්න ඕනේ කියලා හිතලා බලමු. පොඩි වෙලාවක් දෙන්න.
ඔබුදේ බලමු අපි එව්වහම හරිද කියලා. මුල ටික මන් දන්නවා අඳිනවා මේක ඇඳ 60 ඇඳයි ඒක හරි. ඒක කරගන්න පුළුවන්. ඉතුරු කෑල්ල තමයි මට ඕනේ. පුතේ වෙලාව ගත වෙන හින්දා මම පොඩ්ඩක් කියන්නම්. දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ පුතේ මේ 7 ඇඳ 60 ඇඳ ඊට පස්සේ 75 අඳින්න දැනක් නැහැ පුතේ. 75 කොහෙන්ද අඳින්න ඕනේ කියලා හිතා ගන්න බෑනේ. ඒක තමයි අපි බලන්න ඕනේ මේ කොහොමද අඳින්නේ කියලා. 75 අඳින්න බෑ ඇත්තටම අපිට උතනින්. වෙන එකක් ඇඳලා තමයි අඳින්න වෙන්නේ. හරි. දැන් ඒ අතරේදී මට උත්තරයක් එනවා පුතේ. මේ ඇඳලා ඉවල තියෙන එක හරි පුතේ. මෙහෙම අඳින්න පුළුවන්. පුතේ දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් කෝණ අඳින්න පුළුවන් වෙන්නේ දිග දීලා තියෙන පාද දෙක දෙපැත්තේ කෝණ දෙක තමයි. එහෙනම් ඒ හින්දා අපි කරන්නේ මේ අනිත් කෝණේ හොයා ගන්නවා. හරි සරලයි. මේ කෝණේ වගේ හොයා ගන්නවා. අරකනේ අඳින්න බැරි. ඒක හොයන්න පුළුවන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180 ඉඳ පුතේ 180න් අඩු කළා නම් හරි මේ දෙන්නගේ එකතුව 60යි 75 එකතුව පුතේ 135ක් එනවා මේක එකතු කළාට පස්සේ එකතු කළාම 135යි මේ දෙන්න අඩු කළාම අංශක 45ක් එනවා. දැන් මම කරන්නේ මෙන්න මෙතන 45 අඳිනවා. 45 අඳින්න පුළුවන් නේ අපිට. 60 අඳ ගන්නත් පුළුවන්. ඒතර ඉබේම 75 එයි ඊළඟට. ඊළඟ කෝණේ. හරි. ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නවා දැන්. ඉස්සෙල්ලාම රේඛාවක් අඳින්න. ඇඳලා මෙතනින් අංශක 90ක් අඳිනවා. 90 ඇඳලා දෙකට බෙදුවාමනේ 45 වෙන්නේ පුතේ. 90 මම ලම්බය අඳින විදිහට අඳිනවා. ඔයාලට ඕන නම් 120 ඇඳලා අඳින විදිහට අඳින්න පුළුවන්. මම ලම්බයක් අඳිනවා. ඉතින් වැඩි කරා ඊට පස්සේ මේ ටික ලකුණු කරනවා. ඊළඟට ඕක දෙකට බෙදනවා. දැන් ඉස්සෙල්ලා මම පෙන්නපු එකේ තිබ්බේ වෙනස් විදිහකට ඇඳලා තිබ්බේ 45 60 ඇඳලා 30 ඇඳලා එහෙමත් හරි පුතේ. මම 90 ඇඳලා දෙකට බෙදනවා. එහෙම කරන්නත් පුළුවන්. 90 ඇඳලා ඔන්න මේ 90 කෝණේ මේ කෝණය දෙකට බෙදනවා. හරිනේ? ඊට පස්සේ මෙයා මම සෙන්ටිමීටර 7ක් දිගට ගන්නවා. එතන එතකොට R වෙනවා. මෙයා R වලින් අංශක 60ක් මාක් කරනවා. අංශක 60 කෝණේ අපිට ලේසියෙන් අඳින්න පුළුවන්. R වලින් කව කටුවේ තුල තියලා මොචාපයක් ඇඳලා
ඒ දුරම අරගෙන එතනින් තියලා තව ඡාපයක් අඳින්න. මේ කැපෙන තැන P. මේ කෝණෙකදී ඉබේම අංශක 75ක් ඇදෙනවද? අපිට ඕන මැනලා බලන්න පුළුවන්. මේක මම මැනලා බලන්නම්. ඔයාලට මම හිතන්නේ මේ ඉලක්කම නම් පේනවද මන්දා? මේ 75ක් තියෙනවා මගේ කිය හරියට. ඊට පස්සේ අපිට කියනවා P සිට QR ට ලම්බයක් නිර්මාණය කර. මෙතන ඉඳලා මෙහෙම ලම්බයක් අඳින්න කියලා කියන්නේ. මං කලින් දවසේ පාඩම නැවැත්තුවේ උතන ඔහොම ලම්බයක් ඇඳලා 9 පන්තියේ දේවල් මතක් කරන්න කියලා. බාහිර ලක්ෂ්‍ය කියන අපිට. අපි කරන්නේ මෙහෙමයි. P වලින් කව කටුවේ තුල කියලා මෙතනින් මෙහෙම ඡාපයක් අදිනවා මේක තැන් දෙකකින් කැපිලා යන විදිහට. එහෙම අදිනවා පොඩ්ඩක් දුර එහෙට මෙහෙට කරලා ඇඳ ගන්නකොට මේ ඡාප උඩ ඡාප යන්නේ නැති වෙන්න අපිට හොයාගන්නත් බෑ මොකද්ද මේ කියලා. හරිද? P වලින් කියලා ඡාපයක් ඇඳපුතේ මේ රේඛාව තැන් දෙකකින් කැපෙනවා. ඊළඟට ඒ දුරම ගන්නත් පුළුවන්. ඒක වැඩි වගේ නම් දුර පොඩ දුර අඩු කරන්න. අඩු කරලා මෙහෙම ඡාපයයි මෙතන ඉඳලා මේ පැත්තට ඡාපය යදින්න. මෙතනින් ගන්න දුර මෙතනින් තියෙන්න ඕනේ. හරි. ඊළඟට ඔයාලට පුළුවන් ඒ රේඛාව යා කරන්න. මේක QR ඡේදනය වෙන ලක්ෂ්‍යය S කියන ලකුණු කරන්න. මෙතන S. ඊට පස්සේ අපිට කියනවා මේ තුන්වෙනි කොටසේ PS දිග මැනලා ලියන්න. මනින් බලන්න. ඔයාලා මැනලා මට කියන්න පුතේ. කොහොමයි 4 ගානක් එන්න ඕන. ඔයාලා එවන වැඩිම උත්තරේ බලමු මොකද්ද කියලා. වැඩි වෙන්නේ පුතේ 4.5. ඔය ඒ ආසන්න ගානක් එනවා නම් හරි. 4.3 4 5 ඒ වගේ ගණන් හරි. මම 4.5 දාන්න වැඩිම ඔයාලට ඇවිල්ලා තියෙන එකෙන් හින්දා 4.4 ගැටලුවක් නෑ මේක. හරි. හොඳයි. ඊට පස්සේ 10 වෙනි ගාන බලමු.
10 වෙනි ගානටත් ඇඳගමු දල සටහනක් විදිහට. අපිට කියනවා පුතේ ඒකෙත් KLM ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා. එකක් 75යිනේ. පොඩි දල සටහනක් ඇඳමම මෙතන දාන්න 75. එතකොට L තමයි 75. එතකොට KLM KL 6.5යි. KL 6.5යි. LM 5යි. දැන් පුතේ 75 තියෙන දැනින් පටන් ගන්න. 75 ඇඳලා ඉන්න 120 ඇඳලා 90 ඇඳලා ඕනේ 75 ඇඳ ගන්න. අපි කල්ලු දෙපාරක් විතර 75 ඇඳ දැන්. මෙන්න මෙහෙම ඇඳාම 60යි. ආයෙසරයක් 120 එනවා. ඊළඟට මේ පැත්තෙන් එන 60 දෙකට බෙදලා. එතකොට 90යි. ඊළඟට මම කරන්නේ මෙතන කෝණේ දෙකට බෙදනවා. මොකද 60යි 30යි තියෙන්නේ. 60යි 15යි ආවොත් තමයි 75 වෙන්නේ. ඒ නිසා කඩ මේ ඡාපය අතර කෝණේ දෙකට බෙදනවා. ඇඳලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ඉතුරු ඒවා ටික දිගවල් ටික ලකුණු කරන්න. මේ දිග 25යි. 5යි. මෙතන M මෙතන L මෙයා 6.5යි. ඔක ලකුණු කරලා මේ රේඛාව යා කරගන්න.
ඊට පස්සේ අපිට කියනවා පුතේ මෙහෙම දෙයක්. k m ලක්ෂවලට සමදුරින් පිහිටන සේද. k m ලක්ෂවලට සමදුරින්. ලක්ෂ දෙකකට සමදුරින් කියන්නේ අපි අදින්න ඕනේ පුතේ ලම්බ සමච්ඡේදකේ. මේ දෙන්නට සමදුරින් කියන්නේ මේකේ ලම්බ සමච්ඡේදකේ ඇඳනම් හරි. පිහිටන සේද mn සමානයි 4ක් වෙන සේද. මෙතන ඉඳලා මැන්නාම 4ක් දුර තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේ ලම්බ සමච්ඡේදකයේ උඩ තියෙන්නත් ඕනේ මෙතන ඉඳලා 4ක් දුරින් තියෙන්නත් ඕනේ. එහෙම වෙන ලකුණු කරන්නලු n කියලා ලක්ෂයක්. ලකුණු කරලා KLMN චතුරස්‍රය නිර්මාණය කරන්නලු. KLMN මෙහෙනේ පුතේ තියෙනවනේ මේ පැත්තේ නෙවෙයිනේ නේ. මේ දෙන්නට සමදුරින් කියලා කියන හින්දා මම ලම්බ සමච්ඡේදකේ ඇඳලා ඉන්නවා. ඔයාලට මතක ඇති පාඩම් පටන් ගන්නකොට අපි මූලික පද 4ක් කතා කළා. ලක්ෂයකට සමදුරින් නම් වෘත්තයක්. ලක්ෂ දෙකකට සමදුරින් නම් ලම්බ සමච්ඡේදකයක්. රේඛාවකට සමදුරින් නම් සමාන්තර රේඛා දෙකක්. එකිනෙක ඡේදනය වන රේඛා දෙකකට සමදුරින් නම් කෝණ සමච්ඡේදකයක්. කොහොමනේ අපි කතා කළේ පුතේ? එහෙනම් මේ ලක්ෂ දෙකට සමදුරින් කියන්නේ පුතේ මේකේ අපි අඳින්න ඕනේ ලම්බ සමච්ඡේදකේ. පොඩ්ඩක් දුර හදාගෙන යන්න ගන්න. m වලින් තියලා දෙපැත්තෙන් ඡාප දෙකක් ගහන්න ඕනේ. ලම්බ සමච්ඡේදකේ අනිවාර්යෙන් දෙපැත්තෙන් ලක්ෂ දෙකක් ලකුණු කර ගන්න ඕනේ. රේඛාවක් අඳින්න ලක්ෂ දෙකක් ඕනේ අනිවාර්යෙන්. ඒ රේඛාව අපි අඳින්න. නොය රේඛාව මත තියෙන්නත් ඕනේ. ඊට පස්සේ කියනවා mn සමානයි සෙන්ටිමීටර් 4 වෙන්නත් ඕනේ. දැන් මම කරන්නේ පුතේ කව කටුවට ගන්නවා 4ක්. අරගෙන m වලින් තියලාම මේක කැපෙන තැනින් මාක් කරනවා. පුතේ මේක එක උඩ මාක් වෙන්නේ මගේ චුට්ටක් මෙහෙම මාක් වෙනවා. හරිද? 4 මාක් වෙන්න ඕනේ මෙතන. මේ පැත්තේ මාක් කරලා වැඩක් නැහැ පුතේ. ඇතුළට දෙන්නේ නැහැ මේක. කව කටුවට 4 අරන් මේකේ මාක් කරා. මාක් කරලා එතනට යා කරමු. මේ ගහපු ඡාපේ නෙමෙයි ඊට වඩා චුට්ටක් මෙහෙන් මගේ ඡාපේ තියෙන්නේ. එතකොට මෙතන n චතුරස්‍රය නිර්මාණය කරන්න. ඊළඟට වෙනි කොටසේ අපිට කියනවා පුතේ LKN කෝණේ අගය දාන්න. මනින් විදිහට LKN මේ ලොකු කෝණේ අගය. ඒක මැනලා බලන්න කෝණමානි තියෙනවා. Excuse me, sir. මැනලා මට එවන්න බලන්න අගේ පුතේ. චතුරස්‍රය අදිනේදී ආයෙ පොඩ්ඩක් කියන්නකෝ. හරි. මේ එතකොට 72ක් කියලා එවනවා. ඔය එක වෙන්න පුළුවන් පුතේ. 70 71 72 ඔය වගේ ගණන් තමයි එන්න ඕනේ මම හිතන්නේ. හරි සර්. හරි පුතේ 70 එනවා 71 එනවා 72 එනවා. මම අතර මැදාගේ දාන්න.
71. හරි. බලන්න මැනලා කොහොමද කියලා අනිත් අය ඒ ඔක්කොම හරි අගයන්. ඊළඟට අපිට තියෙන පුතේ මෙතන මේ පාඩමේ ඊළඟ අනුමාත්‍රිකාව පුතේ සමාන්තර රේඛා හා ඒ ආශ්‍රිත නිර්මාණ කියන කොටස. වැඩ ඉවර අය අනුමාත්‍රිකා ලියා ගන්න පුතේ සමාන්තර රේඛා හා ඒ ආශ්‍රිත නිර්මාණ කියන. ලියලා ඒක යටතේ අනුමාත්‍රිකාවල් ලියමු. සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක් හරහා එම රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කිරීම. එතකොට මේ සමාන්තර රේඛාව අඳින්න පුළුවන් විදි පුතේ. ප්‍රධාන විදි අපි කතා කරනවා තුනක්. ඇත්තටම ඊටත් වඩා පුළුවන් නේ අපි ඉස්සෙල්ලත් ක්‍රමයක් යන්න පුතේ මිත්‍ර කෝණ පාවිච්චි කරලා. ඒක මෙතනදී නැහැ. හරිද? අපිට උනා ඒකත් ඇඳ හැකි. හැබැයි ඒක හැම වෙලෙම යොදා ගන්න බෑ. ඒකයි වැඩේ. හැම වෙලෙම යොදා ගන්න බෑ කියන්නේ මේ පැත්තේ කෝණ දෙකේ එකතු 180 වෙන්නත් ඕනේ. කෝණ දෙක අපි නිර්මාණය කරන්න පුළුවන් වෙන්නත් ඕනේනේ. එහෙම බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා ඒක අතහැරලා ඊළඟ අවස්ථාවේ තමයි යාලා කියන්නේ. ඒගොල්ලෝ කියන අපතේ අනුරූප කෝණ පාවිච්චි කරලා ඒකාන්තර කෝණ පාවිච්චි කරලා අඳින්න පුළුවන්ලු. ඒ වගේම කෝණ එකක්වත් පාවිච්චි කරන්න නැතුවත් පුළුවන් කියලා කියන්නේ. අපි බලමු ওই ක්‍රම තුන පුතේ. ඒක යටතේ පළවෙනි ක්‍රමය තමයි අනුරූප කෝණ පාවිච්චි කරලා අඳින විදිය. අනුරූප කෝණ ඇසුරු. එතකොට දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මට ඇඳ ගන්න ඕනේ පුතේ. මේ හරි ගම්. මෙහෙම රේඛාවක් තියෙනවා. ඒ B කියලා දාමු. මේ රේඛාවට බාහිරින් P කියලා ලක්ෂයක් තියෙනවා. දැන් මට ඕනේ P හරහා මෙයාට සමාන්තර රේඛාවක් කොහොම අඳින්නේ? හරිද? එතකොට මෙහෙම දෙයක් පාවිච්චි කරන්න. මේ B රේඛාව අපි හිතමු P ලක්ෂය හරහා උම රේඛාව දැන් අපි ඇඳයි කියලා. එතකොට පුතේ P හරහා මෙහෙම අපි තීරයක් රේඛාවක් ඇඳොත් මේ දෙන්න සම්බන්ධ කරන්න. ඔයාලට පේන්න ඕනේ සමාන කෝණ ගොඩක් තියෙනවා. එකක්
මම මේ ලකුණු කරන කෝණ F අකුර හැඩයට තියෙන කෝණය පුතේ අනුරූප කෝණ. හරිද? දැන් මම උත්සාහ කරන්නේ පුතේ මේ රේඛාව නෑනේ. මේ කෝණ දෙක ඇඳගෙන රේඛාව අඳින්න හදන්නේ. ඒකට මුලින්ම කරන්නේ තීර්යක් රේඛාව අඳින එක පුතේ. තීර්යක් රේඛාවක් මේකේ නැහැනේ. ඒ නිසා තීර්යක් රේඛාවක් මම අඳිනවා මේ. රේඛා අංශක අණුවට ඔහොම අඳින්න එපා. නිකන් ඇඳ ගන්න. අංශක අණුවට ඇඳාම කරදරයි. විශේෂ අවස්ථාවකුත් වෙනවා ඊළඟට. ඔහොම නිකන් තීර්යක් රේඛාවක් අඳිනවා. ඊළඟට දැන් මෙහෙමනේ පුතේ සමාන්තර රේඛාව ඇඳෙන්න ඕනේ. මේ රේඛාවයි මේ අඩි නූලේ උඩ දාරය. ඒ දෙන්නනේ සමාන්තර. එහෙමනම් ඔයාලට පේන්න ඕනේ මම මේ ඩොට් එක තියෙන මේ කෝණයයි මේ උඩින් මේ ඩොට් එක තියෙන කෝණයයි සමානයි. මේ වගේ අනුරූප කෝණනේ. ඒ හින්දා මම කරන්න යන්නේ මෙයාට සමාන කෝණයක් උඩින් පිටපත් කරන්න පුතේ. හරි? එන්න බලන්න කරන විදිය. කව කටුවට අරගෙන පුතේ මේ දුර ගොඩාක් මේ වගේ චූටියට ගන්න එපා. සාමාන්‍ය දුරක් ගන්න. මොකද රේඛාවක් අඳින්න ලක්ෂයක් තෝරන්නේ. ඒ තෝරගන්න ලක්ෂ දෙක ටිකක් ඈත තියෙන තරමට අපිට රේඛාව නිවැරදිව ඇඳෙනවා. මෙහෙම ඡාපයක් ගැහුවා. ඒ දුරම තියලා P වලින් පුතේ මෙහෙම එකක් ඇඳෙනවා. හරි. ඊළඟට මේ උස ගන්නවා අපි කව කටුව. හරියටම උස ගන්න කව කටුවට අරගෙන මේ උඩින් මේ රතු පාට රේඛාව උඩින් කව කටුවේ තුල තියලා මෙන්න ඡාපයක් ගහනවා. හරිද? උස කව කටුවට අරගෙන මෙතනින් තියලා කොහොම ඡාපයක් අපි ගහනවා. දැන් හරි. දැන් අපිට තියෙන්නේ P ලක්ෂයයි අපි මේ තෝරගත්ත ලක්ෂයයි යා කරන්න. එතකොට මේ රේඛා දෙක සමාන්තර වෙනවා. අනිමේ ඇඳලා ඉවරලා බලන්න ඕනේ සමාන්තරව ඇඳුනද කියලා. වැඩේ ඉවරය. ලියාගන්න දෙවෙනි ක්‍රමය ඒකාන්තර කෝණ ඇසුරින් කියලා. එතකොට අර රූපෙමයි පුතේ මේ ආයි ඇඳ ගන්න හදන්නේ මම. AB රේඛාව තියෙනවා.
කොහේ හරි තැනක p ලක්ෂය තියෙනවා. දැන් පුතේ මෙතනදී ඒකාන්තර කෝණයක් පාවිච්චි කරන්න යන්නේ මම. මෙහෙම ගත්තොත් මේ රේඛා දෙක සමාන්තර නම් පුතේ ඔයාලට පේන්න ඕනේ මෙතන මම මේ ලකුණු කරන කෝණ දෙක සමාන වෙන්න ඕනේ. ඇයි පුතේ? Z අකුරේ හැඩයට තියෙන කෝණනේ ඒකාන්තර කෝණනේ. සමාන හින්දා අපිට පුළුවන්කම තියෙනවා මේකේ මෙයාට සමාන කෝණයක් මෙතනින් පිටපත් කරලා සමාන්තර රේඛාව ඇඳ ගන්න. එහෙනම් ඉස්සෙල්ලා මම මේ කියන රේඛාව ඇඳගෙන ඉන්නවා. පුරුදු විදිහට රේඛාව ඇඳගන්න. ඊළඟට දැන් මෙතන ඉන්නේ සමාන්තර රේඛාව ඇඳෙන්න ඕනේ පුතේ. එතකොට මේ කෝණයට මේ කෝණය තමයි සමාන වෙන්න ඕනේ. මේ දෙන්නම. මේ ඩොට් එක තියෙන කෝණ දෙක. ඒ හින්දා මම කරන්න යන්නේ මෙයාට සමාන කෝණයක් මෙතනින් පිටපත් කරනවා. සාමාන්‍ය දුරක් අරගෙන පිටපත් කරගන්න. ඡාප එක උඩ ඇඳෙන්න දාන්න එපා. මෙතන ඉඳලා මෙහෙම ඡාපයක් අඳින්න. ඒ දුරම අරගෙන p වලින් තියලා මෙහෙම අඳින්න. මේ රේඛාව කැපිලා යන්න අඳින්න. ඉස්සෙල්ලා අපි මෙතන මේ පැත්තෙන් නෑද්ද පුතේ? දැන් අඳින්නේ මෙහෙ. මෙතනින් තියලා මෙහෙම අඳින්න p වලින් තියලා මේ කැපිලා යන්න. ඊට පස්සේ මෙතන මේ උස්ස කව කටුවට ගන්න. උස්ස ගන්න කව කටුව. අරගෙන මෙතනින් තියලා මෙහෙම ඡාපයක් අඳින්න. හරිද? දැන් අපිට පුළුවන් යා කරන්න. ඔන්න ඒකාන්තර කෝණ පාවිච්චි කරලා සමාන්තර රේඛා ඇඳපු ගාන අනුව අපිට පුළුවන් වඩා ලේසි ක්‍රමය තෝරන්න පුතේ. ගොඩාක් ගණන් වල ඒකාන්තර කෝණ පාවිච්චි කරලා අඳින එක ලේසියි ඇත්තටම. ගාන අනුව ඉතින් අපිට සමහර විට ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙන්න පුළුවන්. අනුරූප කෝණ ලේසි වෙන අවස්ථා තියෙයි. එතන ඇදෙන ඉඩ තියෙන විදිහටත් අඳින්න ඕනේනේ. මම කියන්නේ කොහේ මේ පැත්තෙන් අදින්න යන්නේ පුතේ. ඒකේ අපි ඔක අඳින්න තව ක්‍රමයක් තියෙනවා. එකම කෝණයක්වත් අඳින්න නැතුව අඳින්න පුළුවන් ක්‍රමයක් පුතේ. ඔන්න AB රේඛාව ඊට පස්සේ මෙන්න P කියන ලක්ෂය. හරි. දැන් අපිට පුළුවන් අඳින්න මේක මෙහෙම කව කටුවට ගන්නවා පුතේ යම් කිසි දුරක් මේ රේඛාව එක තැනකින් කැපිලා යන විදිහට මම මේ පැත්තට ගන්නම්. එහෙම එක තැනකින් කැපිලා යන විදිහට දුරක් ගන්නවා පුතේ. හරි. අරගෙන P වලින් තියලා මෙහෙම හරි. ඔම ඡාපයක් ඇඳ ගන්නවා. P වලින් තියලා ඇඳලා. ඊට පස්සේ මේ කැපෙන තැනින් තියලා තව එකක් අඳිනවා. ආයි සැරයක්
මෙතනින් තියලා මෙහෙම ඡාපයක් අඳින්න. ආයි P ලක්ෂයෙන් ගෙනල්ලා මෙහෙම එකක් අඳින්න. තව පාරක් කිව්වොත් පුතේ යම් කිසි දුරක් අරගෙන P වල ඉඳන් මෙහෙම ඡාපයක් එන්න. ඒ දුරම අරගෙන මෙතනින් තියලා තව එකක් ඇන්න. ආයි මෙතනින් තියලා තව එකක් අන්න. ආයි P වලින් තියලා අඳින්න. ඊට පස්සේ මෙහෙම ඔක්කොම ටික යාකොලොත් ඇන්නේ රොම්බසයක් පුතේ. අපිට ඕනේ P ලක්ෂයයි මේ විතරයි. මේ දෙන්න ඔහොම යා කරා. යා කළාම සමාන්තර රේඛාව ඇඳේවි. ඕක ඇඳගෙන පුතේ අපි එනවා 28 3 3 4 5 6 7 ගණන් හදන්න. එතකොට තුන්වෙනි ගාන අපිට කියනවා පාදයක දිග සෙන්ටිමීටර් 6ක් වූ සමචතුරාශ්‍රයක් නිර්මාණය කරන්න. එතකොට පුතේ සමචතුරාශ්‍රය නිකන් කොටු දිගේ ඇදලා දාන්න එපා. හරි? නිර්මාණය කරන්නනේ තියෙන්නේ. නිර්මාණය කරන්න. එතකොට ලම්බයක් ඇඳ ගන්න ඕනේ පුතේ. ඉතින් මම ලම්බයක් අඳිනවා. එක්ක අංශක 90 120 ඇඳලා අඳින විදිහට අඳින්න. එහෙම නැත්තම් ලම්බයක් අඳින විදිහට ඇඳ ගන්න. කොහොම හරි 90ක් අඳින්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ පැත්තෙන් ඡාපයයි මේ පැත්තෙන් ඡාපයයි අඳිනවා. දුර පොඩ වැඩි කරලා අපිට පුළුවන් මෙහෙම ඡාපයයි මෙහෙම ඡාපයයි අඳින්න. හරි? ඊළඟට ලම්බයක් ඇඳ ගන්නවා. ඊළඟට ඉතින් සෙන්ටිමීටර් 6ක් දිගනේ. ඉතින් අපිට මේක අඳින්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් තමයි මෙතන ඉඳලා 6ක් මාක් කරලා පුතේ මෙතනින් ආයි ලම්බයක් ඇඳ ගන්න. ඇඳලා පස්සේ ඒකෙත් 6ක් මාක් කරලා මේකෙත් 6ක් මාක් කරලා යා කළ හැකිනේ. එහෙම අඳින්න පුළුවන්. එහෙම නැත්තම් වෙන ලම්බයක් අඳින්න නැතුව කව කටුවට සෙන්ටිමීටර් 6ක් අරගෙන ඕකෙන්ම සම්පූර්ණ කරගන්නත් පුළුවන්.
එහෙම අදින විදියක් චුට්ටක් බලන්නකෝ. මෙතන මුකුත් ගැටලුවක් නැහැ. හොඳ මෙහෙම අරගෙන මෙතන අපි අංශක කොහොම 6 මාක් කරලා මෙතනින් තව ලම්බයක් යන්දන හරි. නැත්නම් අපි ඔහොම ගත්තා 6 මාක් කළා. ඊළඟට මෙතනත් 6 මාක් කරා. ඊළඟට මෙතන ඉඳලා ආයි 6ක් මාක් කරා. ඊළඟට මෙතන ඉඳලා ආයි සැරයක් 6ක් මාක් කරා. පැහැදිලිද? 6 මාක් කළා, මෙහෙම මාක් කළා, මෙහෙම මාක් කළා. මාක් කරලා පුතේ ඔයාලට පුළුවන් මේක කොහොම යා කරන්න. එහෙම නැත්නම් අංශක 90 ඇදලා අඳින්න මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට ඇද ගන්න පුළුවන් නේ. හතරවෙනි ගානේ කියලා පුතේ අපිට පාදයක දිග සෙන්ටිමීටර් 6.5යි අනිත් පැත්ත සෙන්ටිමීටර් 4ක් වෙන ඍජු කෝණාශ්‍රයක් අඳින්න. අපි ඒක ඇඳලින් ඉස්සෙල්ලාම නේ. අර විදියටම ලම්බයක් අඳින්න වෙනවා. ඒ විදියටම ලම්බයක් අඳින්න ලම්බ දෙකක් මැද ගත්තා නම් ලේසි මේකේ. එතකොට 6.5යි. හයයි දශම පහ ලකුණු කරලා මම ආයි සැරයක් මෙතනින් ලම්බයක් අඳිනවා. හරි ඊළඟට දුර වැඩි කරලා
මෙහෙම ඡාප දෙකක් යන්න. මේකත් යාප. මෙයා 6.5යි. ඊළඟ එක 4යි පුතේ. 4ත් අපිට පුළුවන් මේකේ මාක් කරන්න. කැමති විදිහක ABCD දාමු. ඊට පස්සේ අපිට කියනවා පුතේ AC විකර්ණය අඳින්න ඕනේ. දැන් මම ABCD දාපු විදිහට මට විකර්ණය අඳින්න මේ පැත්තට. සමහර මේක යාවේ කාට හරි ඔයාලා ABCD දාපු විදිහ අනුව ඕකනේ. ඇඳලා අපිට කියනවා මෙයාට සමාන්තරව B හා D හරහා සමාන්තර රේඛා අඳින්නලු. එතකොට අපි එක තැනක් ඇඳලා ඉන්නකො මෙතනින් ඇඳලා ඉන්නම්කො D හරහා කෝණයක් පිටපත් කරන්න යන්නේ. ඉස්සල්ලාම පුතේ හොයාගන්න බැරි නම් අපි කරන්න ඕනි අඩි රූල තියාගන්නවා මෙහෙම සමාන්තර රේඛාවක් විදිහට. මේ කොළ පාට රේඛාවයි අඩි රූලේ මේ ධාරයයි සමාන්තරයි. දැන් කෝණයක් බලනවා සමාන වෙන. ඒ ඔයාලට පේන්න ඕනේ මම මේ ඩොට් එක තියෙන කෝණ දෙක සමානයි. Z අකුරේ හැඩයට තියෙනවා. එහෙම නැත්නම් මෙයයි සමානයි. මේ පැත්තට Z තියෙනවා. මේ ඈත එකක් ඇඳගන්න එක ලේසි. ඉතින් මම කරන්නේ පුතේ මෙයාට සමාන එකක් මෙතනින් ඇඳගන්න. ඩොට් එක තියලා මේක අයින් කරනවා. නැත්නම් ඊළඟට කොහෙද පිටපත් කරන්න ඕනි කියලා හොයාගන්න බැරි වෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේකේ සමාන්තර රේඛාව අඳින කෝණය පිටපත් කරගන්න. අවකටුව මෙතනින් තියලා මෙහෙම අඳිනවා. ඒ දුරම අරගෙන ආයිසරයක් මෙතනින් තියලා මෙහෙම අඳිනවා. ඊට පස්සේ මේ කෝණේ උස කවකටුවට ගන්නවා. අරගෙන මෙතනින් තියලා මෙහෙම ඡාපයක් අඳිනවා. ආයිසරයක් කිව්වොත් C වලින් කියලා මෙහෙම එකක් ඇඳලා D වලින් කියලා ඇඳලා. ඊළඟ මේ උස ගත්තා මෙතනින් ඔහොම පිටපත් කළා. දැන් අපිට පුළුවන් මේ රේඛාව ඔහොම යා කරන්න. ඔය කියන පියවරම අනුගමනය කරමු. ඊළඟ සමාන්තර රේඛාව අඳින්න. හරි. මෙතනින් අඳින්න ඕකම පාවිච්චි කරමු. ඒකටත් මම කියලා ඉන්න මේ ගාම. ඒකටත් අපි කරන්න ඕනි මෙහෙම අඩි රූල තියලා බලන්න මෙතන. නැත්නම් එකපාරට හොයාගන්න අමාරුනේ. බැලුවාම දැන් කොහෙන් හරි කෝණ දෙකක් හොයාගන්නයි ඕනේ. මම හොයාගන්න මේ කෝණය. මේ මන් ඩොට් එක තියෙන කෝණයයි මේක. මෙහෙම Z අකුරක් තියෙනවා. මෙයයි ගන්න පුළුවන්. හරි. මම මේ ඩොට් එක තියලා ඉවර වෙලා අඩි රූල අයින් කරනවා. නැත්තම් එහෙම හොයාගන්න බැරි වෙනවා පුතේ මොකද්ද උනේ කියලා. දැන් කෝණේ අපි ඊටපත් කරනවා අතනට. මෙහෙම ඡාපයක් ඇඳලා ඒ දුරම තියලා ආයි එකක් යන්න. හරිද? ඊට පස්සේ මේ උස ගන්නවා පවකටුවට. අරගෙන මෙතනින් තියලා මෙහෙම ඡාපයක් දාන්න.
දැන් අපිට පුළුවන් ඒ රේඛාවත් යා කරන්න. රේඛා දෙක සමාන්තර වුණා. පස්වෙනි ගානට අපි බලමු දල සටහනක් අඳින්න. පස්වෙනි එකේ කියනවා එකක් 120ක් කියනවා. සමාන්තර ආශ්‍රයයක් නේ. කොහොමද කරගමු? මෙයා 120යි. ඊළඟට AB කෝණයට ABCD කියලා දාන්නම් මම. එතකොට AB 6යි BC 5යි. මෙයාත් 5යි මෙයා 6යි. දෝෂ කරන්නේ නැහැ. ළමයි ගාන දැනෙලා ඉන්න පාසල් කොහෙන්ද හේතුයි. දෝෂරේ කැවිලා. ඒ යන්නේ සාමුදා දැනෙලා. දැන් අපි 120 තියෙන තැනින් පටන් ගමුද? අපි අදිනවා මෙතනින් අංශක 120ක්. කසිය 20ක් ඇඳලා මේ රේඛාව අපි ඉඳගමු. सेंटीमीटर 5 में यहाँ सेंटीमीटर 5 දලසරණ ඇඳගත්තාම ආයි මුකුත් බලන්න දෙයක් නැහැ අපිට ලේසියෙන්ම කරගෙන ගියා හැකි. දැන් ඉතින් මෙතනින් එහාට ඔයාලා කැමති ඕන විදිහක අඳින්න පුළුවන්. ඕනනම්
මෙතනින් තව 120ක් ඇඳලා මෙහෙම රේඛාවක් ඇඳගත්තේ. එහෙම නැත්තම් මේ දුරයි සමානයි. මේ දුර කව කටුවට අරන් මෙතනින් මාක් කරගන්න. මෙයා 5යිනේ පුතේ. මේක අරගෙන මෙතනින් මාක් කරගන්න. එහෙම අඳ ගන්නත් පුළුවන්. මම එහෙම අඳිනවා. නැත්නම් එහා පැත්තට 120 අඳින්න. මේ දුර ගන්නවා. අරගෙන මෙතනින් තියලා මොන ඡාපයක් අඳිනවා. මේ දුරයි සමානයි. ඊළඟට මේ දුර ගන්න. හරි. ඒක අරගෙන පුතේ මෙතනින් තියලා තව ඡාපයක් ගන්න. මේ උසයි මේකයි සමානයි මේකයි සමානයි. ඊළඟට ඔයාලට තියෙන්නේ උතන යා කරන්න. මෙයා D. ඊළඟ ගානත් හරිම ලේසි ගාන අපිට මේ ගාම අඳිනවා මම රොම්බසයක් කියන්නේ සියලුම පාද දිගින් සමානයි පිටේ ඊට පස්සේ මේකේ කියනවා L කෝණය 60යි හැම පාදයක්ම 7යි දැන් නිකන් අඳින්න තියෙන්නේ මෙතනින් අඳින්නම් ඒක මේක මකන්නම් දැන් හොඳ ගන්න පුළුවන් මේක නේද එතකොට ටිකක් දිග රේඛාවක් ඇඳලා අපි අංශක 60ක් මාක් කරමු. ඊට පස්සේ සෙන්ටිමීටර් 7ක් ගන්න පුතේ කව කටුවට. හරිද? 7ක් කව කටුවට අරගෙන මේක සම්පූර්ණ කරන්න. මෙහෙම ඡාපයක් ගැහුවා. මෙහෙම ගැහුවා. මෙතන ඉඳලා මෙහෙම ඇඳා. ආයිසරයක් මෙහෙම ඇඳා. හරි ඔක්කොම 7යි මෙහෙම ඇඳා මෙතනින් දිලා ඇඳා මෙතනින් දිලා. ඕක යා කරන්න. එතකොට ඊට පස්සේ මේ අකුරු ටික දාලා දාන්න. හත්වෙනි ගානක් මේ ගාම අදිනවා පුතේ පොඩි වෙලාවක් විතරක් ඉතුරු වෙලා තියෙන හින්දා ඔයාලා තඳිමු. අපිට කියනවා අරය සෙන්ටිමීටර් 3ක් වෙන වෘත්තයක් ඇඳලා කේන්ද්‍රය O කියලා නම් කරන්න. අපි අරය 3ක් වෙන වෘත්තයක් ඇඳලා කේන්ද්‍රය O කියලා නම් කළා. ඊළඟට අපිට කියනවා පුතේ ඒකේ සෙන්ටිමීටර් 4ක ජායක් අඳින්න. ඉතින් කව කටුවට 4ක් අරන් අඳින්න. හරි?
කව කටුවට 4ක් කොහොම අරගෙන මෙහෙම ඡාපයක් ගන්න. ඊළඟට මේ කැපුණු තැනින් කව කටු තුල තියලා ආයි මෙහෙම එකක් ගන්න. දැන් හරිද? නැත්නම් ඔක නිකන් ලකුණු කරනවට වඩා නිකන් ලකුණු කරන්නත් අමාරුයිනේ. කොහොම අඳින එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඇඳලා ඒක අපි දා ගන්නවා පුතේ. අපිට කියන්නේ PQ. ඒක 4යි. ඊළඟට කියනවා PO යා කරලා එය වෘත්තයට නැවත හමුවනසේ දික් කරන්න. මේක යා කරන්න කියලා කියන්නේ. කොහොම යා කරලා වෘත්තය නැවත හමුවනසේ දික් කරන්නලු. හම්බෙන තැන R. R වලදී ආයසරයක් මෙයාට සමාන්තර රේඛාවක් අඳින්න. මෙහෙම මෙන්න මෙහෙම අඳින්න කියලා කියනවා. ඒතකොට ඔයාලට පේනවා ලේසියෙන් මේ කෝණෙට මේ කෝණේ සමානයි නේද? ඒ දෙන්න ලකුණු කරගත්තා නම් හරි. අපි මේ දෙන්න ලකුණු කරගමු. කව කටුවට මේ දුර අරගෙන මම මෙහෙම ඡාපයක් ගන්නවා. ඒකම අරගෙන ආයිසරයක් මෙහෙම ඡාපයක් ගන්නවා. මේ උස ගන්නවා. මේ උස ආරම් මෙතනින් කියලා ඇඳලා අපිට පුළුවන් ඕක යා කර. තමයි අඳින්න තියෙන්නේ. එතකොට ඔය පාඩම පුතේ ඔතනින් අවසන් වෙනවා. අපි එතකොට ලබන සතියේ කරන්නේ පුතේ මේ සාමාන්‍ය පන්තියේදී කරන්නේ අසමාන මේ අපි ඇඳේ නැති අතෑරිය පාඩමක් තියෙනවා. මොකද වීජීය අසමානතා. ඔව්. ඒක අතෑරියන ඒක කරනවා. අමතර පන්ති වල තමයි අනිත් එක කරන්නේ. හරි? හරි. එහෙමනම් පුතේ අපි අදට අවසන් කරමු.